හරි පුතේ මම කතා කරන්න යන්නේ 2022 ළමයිට අපි හැම සතියෙම දෙනවනේ පේපර් එකක් රිමයින්ඩර් පේපර් with super question කියලා. ඒකේ පළවෙනි පේපර් එක මේ සතියට අදාළව සාකච්ඡා කරන්න තියෙන පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. එතකොට මේකේ ප්‍රශ්නාංක 201 මම පටන් ගන්නවා MCQ 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශ සත්‍ය වේද? හරි. පළවෙනි එක A ආයතනයේ තොරතුරු පද්ධතියක් වශයෙන් ක්‍රියා කරයි. ඔව් ඒක හරි. එය ආයතනයේ එය B ආයතනයේ ආයෝජන තීරණ ගැනීම සහ විශේෂ පරමාර්ථ නැහැ. C එය ආයතනයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඇති වගකීම් ඉටු කිරීමට කළමනාකරුවන්ට තොරතුරු සපයයි. එතන ඇල්මක් දක්වන පාර්ශවයන්ට කියන එක හරි. කළමනාකරුවන්ට කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එය ආයතනයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට මූල්‍ය හා මූල්‍ය නොවන. ඒක වැරදි. මූල්‍ය විතරයිනේ. එතකොට ඒක හරි. C එකත් යම් මට්ටමකින් නිවැරදි කියලා අපිට සලකන්න පුළුවන්. එතකොට A සහ C පමණි. A කියලා උත්තරයක් විතරක් තිබ්බනම් අපිට ඒක තෝරන්න වෙනවා. A සහ C පමණි කියන එක එතකොට මම ගන්නවා 3. A සහ V කියලා තියෙන එතන වැරදි. උත්තරේ 3 විදියට. right. 202 වෙනි ප්‍රශ්නය. ලීබඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක පහත ගණදුණු සටහන් කිරීමට මූලික පොත් භාවිතා කරන අනුපිළිවෙල. ලීබඩු ණයට විකිණීම නම් විකුණුම් ජර්නලේ. එතකොට විකුණුම් ජර්නලේ තියෙන උත්තර 4ක් තියෙනවනේ. ලීබඩු හානි වුණොත් පොදු ජර්නලේ. හරිනේ? පොදු ජර්නලේ තියෙන උත්තර 3ක් තියෙනවා. ණයට විකුණු ලීබඩු කොටසක් ආපසු හරවා එවීම ආපසු එවුම් ජර්නලේ. එතකොට අන්තිම උත්තර දෙකේ කරගෙන්නේ දීපල පිරියතුම් කරන ෂේ වුණොත් පොදු ජර්නලය. එතකොට උත්තරේ 4. උත්තරේ 4. ඊට පස්සේ 203 වෙනි ප්‍රශ්නෙට එනවා. 2020 ජනවාරි 1 දිනට රුවන් ව්‍යාපාරයේ පහත වත්කම් හා වගකීම් පැවතුණි. එතකොට හිමිකමත් අපිට දීලා තියෙනවා වත්කම් වගකීම් හිමිකම්. ජනවාරි මාසයේදී පහත ගණදෙනු සිදුවිය. අපෙන් අහනවා ඉහත ගණදෙනු වලින් පසු හිමිකමට වූ බලපෑම. එතකොට අර දීලා තියෙන හිමිකම අපිට අවශ්‍ය වෙන්නේ මේ ගණදෙනු වලින් හිමිකමට වෙච්ච බලපෑම අහන්න. හරි? හිමිකමේ පසු ඒ කියන්නේ මේ ගණදෙනු වාර්තා කරාට පස්සේ හිමිකම කියලා නෙමෙයි අහන්නේ. හරිනේ? හිමිකමට වූ බලපෑම. එතකොට 20ක වැටුප් ගෙවුවොත් හිමිකම අඩු වෙනවනේ. වියදම 160ක පිරිවැය වූ තොගයක් 200කට අත්පිට විකුණලා එතකොට හිමිකම 40කින් වැඩි වෙනවා. හරි? ඊට පස්සේ 140ක ණයට ගත්තොත් හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. 40ක මුදල් ගැන්ලි කරෝතින් හිමිකම අඩු වෙනවා. එතකොට right හිමිකමට ඇති වෙලා තියෙන බලපෑම ඍණ 20යි. ඍණ 20යි. උත්තරේ විදිහට අපි තුන්වෙනි එක තෝරනවා. හරි උත්තරේ විදිහට තුන්වෙනි එක. හරි. ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නේ ගිණුම් කරන ක්‍රියාවලිය අනුපිළිවෙලින් දී ඇති පිළිතුර තෝරන්න. right. 204. ගිණුම් කරන ක්‍රියාවලිය අනුපිළිවෙලින්. අපිට දැන් ඔන්න මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ගැලපුම් සටහන්, පියවීමේ සටහන්, ජර්නල් වල ගණදෙනු සටහන් කිරීම, ලෙජරයට ගණදෙනු පිටපත් කිරීම. එතකොට ඉස්සරවම D ගන්න පුළුවන්. D. ඊළඟට ලෙජරයට පිටපත් කිරීම E ගත්ත එක. ඊට පස්සේ ගැලපුම් සටහන් B. ඊට පස්සේ පියවීමේ සටහන් C. ඊළඟට A. එතකොට D E B C A උත්තරේ 2. 205. පහත් දැක්වෙන කුමන ගණදෙනුව ආයතනයක ආපසු එවුම් ජර්නලයේ සටහන් කරයිද? විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගත්තෝ නිෂ්පාදනය කළ භාණ්ඩ ණයට විකුණුම් ආපසු එවුම්. ඊළඟ විකිණීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද සියලු විකුණුම් ආපසු එවුම් නෑ. ණයට විකුණන ලද ජංගම නොවන වත්කම් ආපසු එවුම් නෑ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලටගත් හෝ නිෂ්පාදනය කළ භාණ්ඩ ආපසු එවුම් නෑ. ණයට විකුණන ලද ජංගම වත්කම් ආපසු එවුම් ඒත් බෑ. උත්තරේ විදිහට ආසන්නම උත්තරේ 1. 206. 206. විකුණුම් ආපසු එවුම් කලින් ලද ගොඩනැගිලි කුලී බැංකු මුදල් යන එක් ගිණුම් පිළිවෙලින් වර්ග කළ හැක්කේ. විකුණුම් කියන්නේ ආදායම්, ආපසු එවුම් කියන්නේ ආදායම්, කලින් ලද ගොඩනැගිලි කුලී කියන්නේ වගකීම්. වගකීම් බැංකුවේ ඇති මුදල් වත්කම. එතකොට ආදායම් වගකීම් වත්කම් උත්තරේ 4. 207 වෙනි ප්‍රශ්නය රුපියල් ලක්ෂ 2ක් ආයෝජනය කරමින්
right ලක්ෂ දෙකක් ආයෝජනය කරමින් 19/4 දින සුමාල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. වර්ෂය තුලදී 50ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයට ලබා දුන් අතර ව්‍යාපාරයෙන් 50ක ගැන්ලි සිදු කර ඇත. 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ 160ක ලාභයක් උපයා ඇත. 2020 3.31 දිනට සුද්ධ වත්කම්. එතකොට ලාභ සමීකරණයෙන් ගාන හදන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ලාභයේ සමානයි අවසාන සුද්ධවත්කම් නැත්නම් අවසාන හිමිකම සුද්ධවත්කම් කියලාම දාගන්නකො. ඍණ ආරම්භක හිමිකම ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය කොහොමද තියෙන්නේ? හරි. එහෙනම් දැන් අපිට මේ අවුරුද්දේ ලාභය 160යි. අවසාන සුද්ධවත්කම් තමයි ඉල්ලන්නේ. ඒක අපි දන්නේ නැහැ. x කියලා දාගන්නම් මම. ආරම්භක ආයෝජනය 200යි. හිමිකම නැත්නම් ආරම්භක සුද්ධවත්කම් 200යි. වර්ෂය තුලදී 50ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයට දාලා 50ක ගැන්ලි කරලා. ගැන්ලි 50යි. අමතර ප්‍රාග්ධනයත් 50යි. එතකොට 50ට 50 කැපිලා යනවනේ. එතකොට 160 සමානයි x ඍණ 200. මේ ඍණ 200 මේ පැත්තට එද්දි ධන වෙනවා. එතකොට 160 ධන 200 සමානයි x. එහෙනම් අවසාන සුද්ධවත්කම් අපිට ගන්න පුළුවන් 3,60,000යි. උත්තරේ තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. මේ හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ තමයි හම්බ වෙන්නේ. MCQ හැම එකකටම ලකුණු දෙක ගානේ. හරි? ලකුණු දෙක ගානේ. ඊට පස්සේ 208 අදාළ තීරුවේ හරි ලකුණක් යොදවමින් කළමනාකරන ගණකාධිකරණය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ නිවැරදි වේද නොවේද යන්න දක්වන්න. කළමනාකරන ගිණුම්කරණය ආයතනයේ බාහිර පාර්ශ්වයන්ට විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වාර්තා සපයන අතර ඒවා දැඩි රෙගුලාසි වලට යටත් වේ. නිවැරදි නොවේ 208 නිවැරදි නොවේ. හරි 208 පළවෙනි එක නිවැරදි නොවේ. ඊළඟ එක කළමනාකරන ගිණුම්කරණය ආයතනයේ මෙහෙයුම් වලට සම්බන්ධ තොරතුරු සපයන අතර ඒවා සමාගම් පනතින් පාලනය කරනු ලැබේ. ඒකත් නිවැරදි නොවේ. එකට ලකුණු 1 ගානේ ලකුණු 2යි. හරිනේ? 209 වෙනි ප්‍රශ්නය අපිට කියනවා මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක පහත ගනුදෙනු උපයෝගී පොත්වල සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛන මෝටර රථ ණයට අලෙවි කරෝතින් විකුණුම් ජර්නලේ විකුණුම් ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනයේ විකුණුම් ඉන්වොයිසිය මෝටර රථ මුදල් ගෙවා මිලදී ගත්තෝතින් මුදල් ගෙවා එතන චෙක් පතකින් කියලා අපි අදහස් කරලා එතන මුදල් ගෙවීම් ජර්නලේ නේනම් ගෙවීම් වවුචරය ණයගති ශේෂයක් බොල් ණය ලෙස කපා හැරීම ජර්නල් වවුචරය මාසේ නොගෙවූ විදුලි බිල්පත ජර්නල් වවුචරය. එහෙනම් එකට ලකුණු භාගේ ගානේ 4ට ලකුණු 2යි. හරිනේ? 210 ප්‍රශ්නේ. ආයතනයකට අදාළ පහස් සඳහන් ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. ඊළඟ වසරට අදාළ වියදමක් සඳහා මෙම වසරේදී මුදල් ගෙවූ විට මෙම වසරේ වත්කම් අඩුවද හිමිකමට බලපෑමක් නොමත. ඔව්. ඊළඟ අවුරුද්දට අදාළ වියදමන්නේ ගෙවලා තියෙන. එතකොට වත්කමක් මොකද වෙන්නේ? ඉදිරියට ගෙවූ වියදමක් හැබැයි ඉදිරියට ගෙවූ වියදමක් වත්කම් අඩුවද? වත්කම් අඩු වෙන්න බෑ. ඇයි මුදල් කියන වත්කම අඩු වෙලා ඉදිරියට ගෙවූ වියදම් කියන වත්කම වැඩි වෙනවා. එතකොට අසත්‍යයි වෙන්න ඕන. අසත්‍යයි. අයිතිකරු විසින් තම පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන ගිය භාණ්ඩ පොත්වල සටහන් කළද නොකළද අවසාන හිමිකමට බලපෑමක් වන්නේ නැත. ඔව්. අවසාන හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද භාණ්ඩනි ගැනුම් බැර වෙලා ගැන්ලි හර වෙනවා. ගැනුම් බැර වෙනවා කියලා කියන්නේ රයිට් හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. එතනින් ලාභයට බලපානෝනේ. හරි. එහෙනම් ඒ දෙකම අසත්‍ය ප්‍රකාශ වෙනවා. අසත්‍යයි. එහෙනම් එකට ලකුණු 1 ගානේ එතන ලකුණු 2යි. එහෙනම් මම එනවා ඔය පේපර් එකේ දාලා තියෙන සුපර් ක්වෙස්චන් නම්බර් 1 කියන එක කතා කරන්න. ලක්ෂාන්ගේ ව්‍යාපාරය භාණ්ඩ ණයට ගැනීම හා ණයට විකිණීම සිදු කරන වැට් ලියාපදිංචි ආයතනයකි. මෙම ව්‍යාපාරයේ 2020 සැප්තැම්බර් මාසයේ සිදු ඇති ගනුදෙනු පහත පරිදි වේ. ඔන්න ගනුදෙනු කීපයක් අපිට දීලා තියෙනවා. රයිට්. අපිට කියනවා ඉහත සියලු ගැනුම් හා විකුණුම් වැට් රහිතව දක්වා ඇත.
භාණ්ඩ ණයට ගැනීමේදී හා විකිණීමේදී වැට් ප්‍රතිශතය 10%. එතකොට වැට් ලියාපදිංචි ව්‍යාපාරයක්. එහෙනම් අපෙන් ඉල්ලනවා ගැනුම් විකුණුම් ආපසු යවුම් ජර්නල් වැට් තීරු සහිතව පිළියෙල කිරීම සම්මතාකෘති ඊට පස්සේ ජර්නල් වල එකතු වුණු ලෙජරයට පිටපත් කිරීම හා රයිට් පාලන ගිණුම් ඇතුළත්ව. එහෙනම් ඔන්න ලක්ෂාන්ගේ ව්‍යාපාරයට අදාළව මම ඉස්සරෝම දාගන්නවා විකුණුම් ජර්නලේ. දිනය ගැනුම් ජර්නලය ගැනුම් ඉන්වොයිස් අංකය සැපයුම්කරු වටිනාකම වැට් මුළු වටිනාකම ලෙජර් පිටු අංකය. හරි. එහෙනම් මේ තියෙන්නේ ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය. දිනය ගැනුම් ඉන්වොයිස් අංකය සැපයුම්කරු වටිනාකම මේක වැට් ලියාපදිංචිනේ. එහෙනම් වැට් තීරුවක් එනවා. වැට් මුළු වටිනාකම. හරි. ඊට පස්සේ විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය ඔන්න විකුණුම් ජර්නලය දිනය විකුණුම් ඉන්වොයිස් අංකය ගනුදෙනුකරු නැත්නම් ගැනුම්කරු වටිනාකම වැට් මුළු වටිනාකම right ඊට පස්සේ ආපසු යවුම් ජර්නලය හරපත්තංකය විස්තරය right වටිනාකම වැට් ඔන්න බලමු එහෙනම් මෙතන ගත්තාම ආපසු යවුම් ජර්නලය දිනය හරපත්තංකය සැපයුම්කරු වටිනාකම වැට් මුළු වටිනාකම ඊට පස්සේ ඊළඟට ආපසු එවුම් ජර්නලය මූලික පොත් 4 නිල්ලන්නේ මම හැම සතියෙම මේ විදිහට ගාණක් හදනවා හරිනේ හොඳට පහුගිය දේවල් ටික මතක් කරගන්න ආපසු එවුම් ජර්නලය දිනය බැරපත් අංකය ගනුදෙනුකරු වටිනාකම වැට් මුළු වටිනාකම හරිනේ මුළු වටිනාකම හොඳයි දැන් ඔන්න අපිට කියනවා 2020 9.1 රයිට් වැට් රහිතවනේ තියෙන්නේ අයිසෙක් ගෙන් ගැනුම් ආයෙනම් දැන් ඔන්න 9.1 අයිසෙක් වැට් එක නැතුව 60000යි වැට් එක නැතුව 60000යි 110 වැට් එක කියලා කියන්නේ 6000යි එහෙනම් මුළු වටිනාකම 66000යි right ඔන්න පළවෙනි එක නිව්ටන්ගෙන් ණයට විකුණුම් නිව්ටන්ට ණයට විකුණුම් 9.4 ඉන්වොයිස් අංකය 2 නිව්ටන් කීයක් තියෙන්නේ 50000යි ආයෙනම් නිව්ටන් 50000යි එතනක් තියෙන වැට් එක නැතුව එහෙනම් 5000යි එහෙනම් ඔක්කොම 55000යි right ඊළඟ එක ඊට පස්සේ ගැලීලියෝගෙන් ගැනුම් එහෙනම් 9.5 ගැලීලියෝ එතන අරන් තියෙනවා 90000යි 90000ට 100ට 10ක් 9000යි එහෙනම් මෙතන 99000යි right ඊට පස්සේ රොබර්ට්ට විකුණුම් 9.7 4 රොබර්ට්ට විකුණලා තියෙනවා 70000ක් එහෙනම් 70000ට 100ට 10ක් 7000යි 7000යි 77000යි right ඊට පස්සේ
ගුග්ලිගෙන් ගැනුම් 9.9 right invoice අංක ටිකක් දාගෙන යන්න 0.1 0.3 ඊට පස්සේ 0.5 ගුග්ලි right 40000යි එහෙනම් 110ක් 4000යි එහෙනම් මෙතන 44000 ඕකේ ඊළඟට මාකෝනිට විකුණුම් 9.10 ඉන්වොයිස් අංකය 6 මාකෝනි වටිනාකම දීලා තියෙනවා 30000ක් එහෙනම් 30000ට 110ක් 3000යි එතන 33000යි right ඊළඟට ඇල්බර්ට්ගෙන් ගැනුම් 9.11 7 ඇල්බර්ට් එතකොට ඇල්බර්ට්ගෙන් ගත්තම 1,20,000යි 12000යි එහෙනම් 110ක් එහෙනම් 1,32,000යි right ඊට පස්සේ අයින්ස්ටයින්ට විකුණුම් 9.13 8 right කවුද හරි 80000යි එහෙනම් 80000ට 110ක් 8000යි එහෙනම් 88000යි right ඊට පස්සේ ආපසු යවලා තියෙනවා හරපත් අංක 109 යටතේ 9.15 109 ආපසු යවුම් ජර්නලේ right I6 එහෙනම් 80000යි 80000ට 110ක් 8000යි එහෙනම් මෙතන 88000යි හොඳයි ඊළඟට 9.20 බැරපත් අංක 1 ආපසු එවුම් 9.20 right කවුද නිව්ටන් අර විකුණපුව ආපහු එවනවා නිව්ටන් කීයද 10000යි එහෙනම් 10000ට 100ට 10ක් right 1000යි එහෙනම් මෙතන 11000යි ඊට පස්සේ ඊළඟට ආපසු එවුම් ඊට පස්සේ ආපහු ඉන්වොයිස් අංක 9 යටතේ ඇල්බර්ට්ගෙන් ගැනුම් 9.21 9 ඇල්ෆර්ඩ්ගෙන් අරන් තියෙනවා 12000යි 12000ට 110ක් 1200යි 13200 right ඊට පස්සේ රොබර්ට් ආපසු එවුම් රොබර්ට් 9.23 ආපසු එවුම් බැරපත් අංකය 102 එතන බැරපත් අංකය 101 නේ 102 ආපසු එවුම් රොබර්ට් 30000යි එහෙනම් 30000ට 110ක් 3000යි එහෙනම් මෙතන 33000යි right ඊට පස්සේ ගැලීලියෝට ආපසු යවුම් 9.25 110 5000යි 5000ට 110ක් 500යි එහෙනම් 5500යි ඊළඟ එක 9.27 ඉන්වොයිස් අංක 10 බොයිලිගෙන් ගැනුම් 9.27 10 right 45000යි එහෙනම් 45000ට 110ක් 4500යි 49500යි හරිනේ 49500යි ඊට පස්සේ නොබෙල්ට විකුණුම් 9.29 11 නොබෙල් 25000යි එහෙනම් 25000ට 100ට 10ක්
2500යි 27500යි. හරිනේ? 27500. ඊට පස්සේ ආපසු යවුම් තව එකක් තියෙනවා 9.30 ආපසු යවුම් 111 ගුග්ලි කීයද 7000යි එහෙනම් 100ට 10ක් 700යි 7700. ඕකේ. එහෙනම් අපිට පුළුවන් දැන් මේ තීරු ටික ඔක්කොම පහලට එකතු කරගන්න. මේ තීරු ටික ඔක්කොම පහලට එකතු කරගන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ ටික ඔක්කොම පහලට එකතු කරාම අපිට එන අගයන් ටික බලමු. අපිට එන අගයන් ටික. හරි. මෙතන එකතු කරාම 1.90යි 1.32යි 45යි. එන ඔක්කොම 3,67,000යි. එතකොට 36700 තමයි මෙතන තියෙන්න නම් ඕනි. බලමු. 6යි 9යි 4යි 13.2යි 4.5යි. එහෙනම් වෙනස් අගයක් එනවනේ මට. චුට්ටක් බලමු ආපහු. 1,90,000යි 1,32,000යි 45යි. 3,67,000යි. මෙතන 19,000යි 6යි 9යි 4යි 12යි 1.2යි 4.5යි 36700. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරගන්න. 3,67,000ට 36700 එකතු වුණාම අපිට එනවා 4,03,700. ඊට පස්සේ මෙතන මේ ටික 1,50,000යි එකතු කරනවා 80යි 25යි 2,55,000යි 2,55,000යි. හරි? ඊට පස්සේ මේකට 25,500. එහෙනම් 2,55,000ට 25.5යි. එහෙනම් 2,80,500යි. මෙතන එකතු කරාම 20,000යි. එහෙනම් 20,000යි නෙමෙයි මෙතන. මෙතන එන්නේ 92,000යි. 9,200යි. right. එහෙනම් 92,000 ධන 9,200 1,01,200. මෙතන 40,000යි. එහෙනම් 4,000යි 44,000යි. මේ හැම ජර්නලයක් ඉස්සරහින් අපි ලියමු පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. right. පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. හරි. එහෙනම් දැන් මේක ඇතුලේ පොදු ලෙජරයට පිටපත් කිරීම ඇතුලේ අපිට තියෙන්න ඕනේ ගිණුම්. පොදු ලෙජරය ඇතුලේ ගැනුම් ගිණුම, විකුණුම් ගිණුම, ආපසු එවුම් ගිණුම, ආපසු යවුම් ගිණුම, ඊට පස්සේ ආපසු එවුම් ගිණුම, ආපසු යවුම් ගිණුම, ඊළඟට ගැනුම් ගිණුම, විකුණුම් ගිණුම, ආපසු එවුම් ගිණුම, ආපසු යවුම් ගිණුම. right. ඊළඟට තව අපිට තියෙන්න ඕනේ ගිණුමක් තමයි අනිවාර්යයෙන්ම right වැට් පාලන ගිණුම, වැට් පාලන ගිණුම, ඊට පස්සේ ණය ගැති පාලන ගිණුම, ණය ගැති පාලන ගිණුම. හරි. ඊට පස්සේ ණය හිමි පාලන ගිණුම. ණය හිමි පාලන ගිණුම. ඔන්න. එහෙනම් ගැනුම් ගිණුම,
විකුණුම් ගිණුම ආපසු යැවුම් ගිණුම ආපසු එවුම් ගිණුම right ආපසු එවුම් ගිණුම හොඳයි දැන් එහෙනම් මේකෙදි අපි ඉස්සරෝම ගැනුම් ජර්නලයට එමුකෝ ගැනුම් ජර්නලේ ගත්තම මෙතන එකතුව 3,67,000ක් ගැනුම් ගිණුම හර ණය හිමි පාලන කියලා 3,67,000ක් ණය හිමි පාලන එහෙනම් ණය හිමි පාලන ගිණුමට බැර ගැනුම් කියලා 3,67,000 ඒ කියන්නේ ඊට පස්සේ ඒකට දාලා වැට් ටික 36,700 ඒක වැට් පාලන ගිණුමට හර ණය හිමි පාලන 36,700 එහෙනම් මෙතෙන්ද බැර කරනවා right වැට් කියලා 36,700 එතන ඔයා ණය හිමියන්ට වැට් එකත් එක්කම දැම්මත් ප්‍රශ්නයක් නැහැ හරිනේ වැට් එකත් එක්කම දැම්මත් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ විකුණුම් ජර්නලයට ආවම විකුණුම් ටික විකුණුම් ගිණුමට බැර ණය ගැති 2,55,000යි වැට් ටික වැට් පාලන ගිණුමට බැර right ණය ගැති 25,500යි ඔය දෙකේම එකතුව වෙන වෙනම දැම්මත් ප්‍රශ්නයක් නැහැ විකුණුම් හා වැට් කියලා දෙකේම එකතුව right 2,80,500 අපිට දාගන්න පුළුවන් හරිනේ 2,80,500 නැත්තම් වෙන වෙනම දාන්නත් පුළුවන් ඊට පස්සේ ආපසු යවුම් එතකොට ගැනුම් හරනම් ආපසු යවුම් බැර වෙන්න එපා ආයෙනම් ණය හිමි කියලා බැර වෙනවා 92,000ක් බැර වෙලා වැට් පාලන ගිණුමටත් බැර වෙනවා ණය හිමි වැට් ටික 9,200යි 9,200යි හරිනේ 9,200යි ඒ ටික ඔක්කොම ණය හිමි පාලන ගිණුමට හර කරනවා ආපසු යැවුම් සහ වැට් කියලා ඔක්කොගේම එකතුව නැත්තම් වෙන වෙනම දාන්නත් පුළුවන් 1,01,200යි හරිනේ මේ විදිහට වෙන වෙනම දාන්නත් පුළුවන් ඊට පස්සේ ආපසු එවුම් 40,000 හර ආපසු එවුම් හරනේ ඒ විකුණුම් බැර වෙලානේ තියෙන්නේ හරි ආපසු එවුම් හර ණය ගැති පාලන කියලා ණය ගැති පාලන ඊට පස්සේ වැට් පාලන ගිණුමටත් හර ණය ගැති පාලන කියලා 4,000යි ඊට පස්සේ දෙකේම එකතුව right ආපසු එවුම් හා වැට් කියලා right 44,000 බැර separate වෙන වෙනම දාන්නත් පුළුවන් අවශ්‍යයි නම් හරිනේ ආයෙනම් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ledger accounts ටික මොනව කරන්නද තියෙන්නේ මේ ledger accounts ටික balance කරන්න තියෙන්නේ හරිනේ right ඕගොල්ලන්ට වැට් පාලන ගිණුම පේන්නේ නැත්නම් වැට් පාලන ගිණුම පේන්නේ නැත්නම් මම නැවත දාගන්නවා මෙතනින් වැට් පාලන ගිණුම පේන්නේ නැත්නම් හරි මෙතන ණය හිමි කියලා 36,700 හර පැත්තෙන් ණය ගැති කියලා අර විකුණුම් මත එකතු කරපු 25,500 ඊට පස්සේ ණය හිමි කියලා ආපසු යැවුම් තුල තියෙන ටික ණය හිමි 9,200 ඊට පස්සේ ණය ගැති ආපසු එවුම් ඇතුලේ තිබ්බ 4,000 ඔන්න ඔහොමයි පෙන්වන්න ඕනේ හරිනේ right ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ලෙජර් ගිණුම් ටික වහලා තුලනය කරන්න right 3,67,000යි 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 ශේෂය පාගේ ශේෂය ඊගේ 3,67,000 ඊළඟට විකුණුම් 2,55,000යි 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 ශේෂය පාගේ ශේෂය ඊගේ okay ඊළඟට ආපසු යවුම් 92,000යි 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 ශේෂය පාගේ ශේෂය ඊගේ 92යි ඊළඟට ආපසු එවුම්
පාගේ ශේෂය 40000යි ඊගේ ශේෂය 40000යි. මං අර වැට් පාලන ගිණුම වහන්නේ නැහැ මේක වහනවා වැට් පාලන ගිණුම 34යි හර පැත්ත වැඩිනේ. එහෙනම් 40700යි 40700යි එහෙනම් 40700යි 40700න් අපි අඩු කරනවා 25500කුත් 9200කුත්. එහෙනම් 6000ක බැලන්ස් එකක් එයි. ශේෂයේ පාගේ 6000යි ශේෂයේ ඊගේ 6000යි. ඊළඟට ණය ගැතිපාලන ගිණුම වහගන්න. ණය ගැතිපාලන ගිණුම 280500යි 280500යි ඒකෙන් 280500න් 44000ක් ගියාම කීයක් එනවද? 236500. right ඊට පස්සේ ණය හිමි පාලන ගිණුම වහගන්න. ණය හිමි පාලන ගිණුම right 367000 ධන 36700 right 4,3700යි 4,3700 ඒකෙන් අඩු කරනවා 1,12,200 ආයෙනම් 3,02,500 හරිනේ ඔන්න චෙක් කරගන්න ණය හිමියන්ගේ 3,02,500 එතකොට ණය හිමියන්ට ණය ගැතියන්ට එන්නේ වැට් එකත් එක්ක හැම වෙලේම හරි right මතක් කරගන්න අපි කතා කරපු දේවල් ටික හරි එහෙනම් දැන් මම මේකේ දල වශයෙන් ඕගොල්ලන්ට ලකුණු හම්බෙලා තියෙන හැටි දාලා දෙනවා ලකුණු හම්බෙලා තියෙන හැටි දාලා දෙනවා right බලමු මේ වගේ සඳහන් හැම අයිටම් එකකටම ලකුණු භාගේ ගානේ හරි වටිනාකමයි වැට් එකයි මුළු වටිනාකමයි ඔක්කොම හරියට ලියලා තියෙනවා නම් ලකුණු භාගේ ගානේ. එතකොට මෙතන right 3යි 6යිනේ තියෙන්නේ. ලකුණු භාගේ ගානේ ලකුණු 3යි. හරි. මෙතන ගත්තම ලකුණු භාගේ ගානේ ගත්තම මෙතන 5යිනේ තියෙන්නේ. එහෙනම් ලකුණු 2හමාරයි. 2හමාරයි. හරි 2හමාරයි. ඊට පස්සේ මෙතන 1හමාරයි. 1හමාරයි. චෙක් කරගන්න. හරි. මෙතන ලකුණු 1යි. හරිනේ? දැන් ඊට පස්සේ ගැනුම් ජර්නලේ එකතුව මෙන්න මෙතන මේ ටික ඔක්කොම හරියට දාලා තියෙනවා නම් එක ලකුණක්. මේ ටිකේ එකතු අරගෙන තියෙනවා නම් එක ලකුණක්. එකතු කරන්න කියලා තියෙනවනේ. මේ ටික එකතු අරන් තියෙනවා නම් එක ලකුණක්. මේට එකතු අරන් තියෙනවා නම් එක ලකුණක් දෙන්න. ඔන්න දාගන්න ඒක. right ඊට පස්සේ වෙන බලමු. ගැනුම් ජර්නලේ එකතුව ගැනුම් ගිණුමට හර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් හරි ණය හිමි පාලන ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඊට පස්සේ ඒකට අදාළ වැට් ටික වැට් පාලන ගිණුමට හර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් right ණය හිමි පාලන ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඔන්න හරිනේ ලකුණු භාගය ඊට පස්සේ බිකුණුම් ජර්නලේ එකතුව බිකුණුම් ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඒකට දාලා වැට් ටික වැට් පාලන ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් සම්පූර්ණ එකතුව හරි නැත්නම් වෙන වෙනම හරි දාලා තියෙනවා ලකුණු භාගය ගානේ මෙතන මම එකටනේ දාලා තියෙන්නේ ලකුණු එකකුත් දුන්නා right ඊට පස්සේ ආපසු
ආපසු යවුම් ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඊට පස්සේ ඊට අදාළ ටික රයිට් ඊට අදාළ ටික ණයගති ණය හිමි පාලන ගිණුමට බැර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඒ දෙකේම එකතුව ණය හිමි පාලන ගිණුමට හර කරලා තියෙනකොට ලකුණු භාගය ගානේ දෙකටම ලකුණු 1යි අවසාන වශයෙන් ආපසු එවුම් වලට හර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ආපසු එවුම් වලට ඊට පස්සේ ආපසු එවුම් ටික වැට් පාලන ගිණුමට හර කරලා තියෙනවා නම් ලකුණු භාගයකුත් ඊට පස්සේ ණයගති පාලන ගිණුමට වෙන වෙනම හෝ එකට දාලා තියෙනවා නම් 1යි රයිට් වෙන වෙනම දාලා තියෙනවා නම් භාගය ගානේ දෙන්න ඕනේ. හරි. එතකොට ඔය ප්‍රශ්නෙට ලකුණු කීයද? 20යි. ඔය ප්‍රශ්නෙට ලකුණු 20යි. ඊට පස්සේ ඔය ප්‍රශ්නෙට ලකුණු 20යි. ඔය ප්‍රශ්නෙට ලකුණු 20යි. ඔය ප්‍රශ්නෙට ලකුණු 20ක්. එතකොට අර කලින් MCQ වලට 20යි. ඔක්කොම ලකුණු 40න් දාගම් බලන්න කීයද කියලා ලකුණු 40න්